समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, හැම වෙලාවකම බුද්ධ ශාසනයක නිකලෙස් වෙන්නයි උගන්වන්නේ. ඒ නිසා නිකලෙස් භාවයට පෙම්බදින්න, නිකලෙස් භාවයට ආදරය කරන්න, නිකලෙස් වෙච්ච හදමඩලක් ඇති කරගන්න උනන්දු වෙන්න. ඒ නිකලෙස් වීමේ නිකලෙස් හදමඩලක් හදාගන්න උනන්දු වන ශ්‍රාවකෙක් එයාගේ ජීවිතය තුළ මේ කෙලෙස් මලකඩ කැඩි කැඩි යනකොට හරියට මේ යකඩයක මලකඩ හැදුනොත් ඒ මලකඩ හැදීම නිසාම යකඩේ විනාශ කරලා දානවා වගේ මේ අපේ ආධ්‍යාත්මය තුළ කෙලෙස් නැමැති මලකඩ අනාදිමත් කාලයක් තිස්සේ, බොහෝ කාලයක් තිස්සේ පින්වත්නි අපේ ජීවිතය තුළ පල්වෙවි තියෙන්නේ. ඉතින් මේ පල්වෙවි පවතින මේ දේවල් වලින් අයින් වෙන්න අපට ඍජු වැඩපිළිවෙලක් අවශ්‍ය කරලා තියෙනවා. එතකොට ඒ විදියට අපේ ජීවිතය තුළ අනාදිමත් කාලයක් තිස්සේ අර යකඩයක හැදිච්ච මලකඩ විසින් යකඩේ විනාශ කරලා දානවා වගේ බොහෝ කාලයක් තිස්සේ අපේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල තුළ පල්වෙවි පවතින ආශ්‍රව ධර්ම තියෙනවා. එතකොට මේ ආශ්‍රව ධර්ම නිරන්තරයෙන් වැඩි එන්නේ අවිද්‍යා සහගත මිත්‍යා දෘෂ්ටීන් එක්ක පැටලි යාම නිසායි. එතකොට මේ පැටලි එන ශ්‍රාවකයාගේ ආශ්‍රව නිසා මරණින් පස්සේ මොන විදිහේ ජීවිතයකට විවෘත වේද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි, අපි හැම වෙලාවකම ධර්මයේ තුලින් බලන්න ඕන මගේ හිත තුල මිබඳු ආශ්‍රව ධර්මයන් නිරන්තරයෙන් පවතිනව නේද? මිබඳු ආශ්‍රව ධර්මයන් මගේ හිත තුල පැවතුනොත් මම මේ අරුබුදයෙන් මම නිදහස් වෙන්නේ නෑ නේද කියන කතාව අපි ධර්මයේ තුලින් දකින්න දක්ෂ වෙන්න ඕන. ඒ වගේම මිබඳු ආශ්‍රව ධර්ම තිබුණොත් ඒ පුද්ගලයාගේ උපත සකස් වෙන විදිහත් බුදුරජාණන් වහන්සේ වදාarලා තියෙනවා. ඒතර මේ බුද්ධ දේශනාව තුළින් මගේ ආශ්‍රව මේ විදියට තව දුරටත් වර්ධනය වුණොත් මගේ ජීවිතයත් මෙබඳු තැනක විවෘත වෙයි නේද කියලා තමන්ගේ ඇතුළ දිහා බලාගෙන තමන්ගේ අභ්‍යන්තරය කියව ගන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එතකොට මේ ආශ්‍රව ධර්ම එකක්, අනුසය ධර්ම එකක්. එතකොට මේ ආශ්‍රව කියලා කියන්නේ පැලවිලා තියෙන ඒවා සාංශාරික වශයෙන් බොහෝ කාලයක් පැලවිලා තිබුණු දේවල්. නමුත් අනුසය කියලා කියන්නේ පින්වත්නි අපි ඔය ප්‍රකටව නිතර දේශනාවලින් ඇහෙන පටිඝානුසය, කාමරාගානුසය, මානානුසය, ditthියානුසය, විචිකිච්ඡානුසය, භවරාග අනුසය, මේ විදියට අනුසය ධර්මයන් අනාදිමත් කාලයක් තිස්සේ අපේ හිත තුළ වැඩි පවතිනවා. එතකොට මේ ආශ්‍රව ධර්මයන් සහ අනුසය ධර්මයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ කියවීම, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීම පිළිබඳ අපි අත්දැකලා ඒක අපේ ජීවිතයේ පැත්තෙන් බලන්න ඕන. මා තුලත් මෙබඳු ආශ්‍රව ධර්ම, මා තුලත් මෙබඳු අනුසය ධර්ම පැවතුනොත් මමත් අනාතයි කියලා දකින්න ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ අපිට පෙන්නනවා මේ චරිතය වර්ගීකරණය කරලා. මේ සත්වයාගේ චරිතය බෙදනවා. දැන් විසුද්ධි මාර්ගයේම බෙදනවා
සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත, රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත කියලා. එතකොට මේ චරිතවල ස්වභාවය අනුව තමයි ඒ ස්වභාවයත් Tamanම දකින්න ඕනේ ඇත්තටම. මම මේ වර්ගීකරණේ මම වඩාත් වැටෙන්නේ කොතනද? ඒක Tamanට තමයි පැහැදිලිව තීරණය කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් ඒක අපිට කියලා දෙයි. නමුත් අපිට දැන් අහගන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපිට අහගන්න පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්කමකුත් නැහැ. මොකද මිනිස්සුත් Tamanගේ ඇත්තම චරිතය ප්‍රකට කරන්නේ නැහැ. එතකොට මේ දැන් මා තුල පවතින චරිත ස්වභාවයේ කිබඳු ස්වභාවයක්ද කියලා තෝරගන්නත් Taman තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. මම සද්ධා චරිතයක්ද, බුද්ධි චරිතයක්ද, විතර්ක චරිතයක්ද, රාග චරිතයක්ද, දෝෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද මේ විදියට තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. එතකොට මේ තේරුම් ගැනීමට අනුව තමයි Taman කර්මස්ථානයකටත් එළඹෙන්න ඕන. එතකොට තමයි මේ හිත වැඩෙන්නේ. දැන් හැමෝටම සමහර විට මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ චරිත ලක්ෂණ වලට අනුව දැන් අපි මේ නිකලෙස් වීම පිනිස යන ගමනක් නේ තියෙන්නේ. බරපතල ආකාරයට කෙලෙස් වලින් බැටකන තැනක ඒ කෙලෙස් වලින් බැටකන ජීවිතේ වළක්වා ගැනීම පිනිස අපට විවිධාකාරයේ ආධ්‍යාත්මික ප්‍රවේශයන් ගොඩනගා ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ චරිත බෙදුවේ දැන් ඔය විසුද්ධි මාර්ගයේනි රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා ප්‍රධාන චරිත 6ක් පෙන්වන්නේ. එතකොට මේ චරිත 6ට ඕනෑම කෙනෙක් යොමු කරලා බලන්න පුළුවන් නේ. නමුත් බුද්ධ දේශනාවේ මේ මූලික දේශනාව චරිත බෙදන්නේ චරිත 3කට. පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනිඤ්ඤාභි කියලා. සුගති චරිත, දුගති චරිත, බඹලව යන චරිත කියලා. එතකොට මෙන්න මේ තැන් තුනෙන් කොතනද මම පිහිටා ඉන්නේ? තමන්ගේ ආධ්‍යාත්මය විමසන්න පුළුවන්. තමන්ගේ ආධ්‍යාත්මය විමසලා බලන්න පුළුවන්. විමසලා බලනකොට තමයි විකල්පයකට තමන්ට එන්න පුළුවන්. තමන්ගේ ජීවිතයෙන් වෙච්ච අපගාමී චර්යා පිළිබඳ තමන්ට අවංකව පිළිගන්න වෙනවා. ඒ පිළිගැනීමත් එක්ක යම් කෙනෙක් නිවැරදි වුණොත් ඒ නිවැරදි වීම පුදුමා තරම් ස්ථාවරයි. අර බුද්ධ කාලේ හිටියා එක මේ දඩයන් මේ අලුගෝසු තනතුරක් කරපු මිනිහ. මිනිසුන්ගේ බෙලි කපාපු එක කරේ. මිනිසුන්ගේ ලේ දැකලා හරිම පීඩාවක් මේ මිනිහාගේ හිතේ තිබ්බා. රජුරෝ කොහොම උඹ දැන් හරියන්නේ නැහැ බෙලි කපන්න. මොකද අර එකපාර දැන් බෙල්ලට ගහ ගන්නත් බෑ. දැන් වයසයි මේ මිනිස්සයා. අවුරුදු 60ක් විතර ඇති. කිව්වා මම උඹට මැරෙනකන් ජීවත් වෙන්න ධනෙ දෙන්නම්. ගිහින් උඹ ඉතින් උඹේ වැඩක් බලන්න හිටින් දැන් කියලා. අර මනුස්සයා ගෙදර ගිහින් ඉන්නකොට නිදාගන්න නිින්ද යාගෙන එනකොට අර තමන් දැකපු ලේ බොහෝ කාලයක් තිස්සේ අලුගෝසු තනතුර කරලා මිනිස්සුන්ගේ බෙලි කපාපු එක නිකරේ. ඒ ලේ මතක් වෙනවා. මතක් වෙනකොට දාඩිය දාගෙන හැරෙනවා. ඔන්න ජීවිතේ සැඳෑ කාලේ හරි පසුතැවීමක්. සාරිපුත්ත හාර දවසක් පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත යනකොට මෙයාට හිතුණා මේ මුනිවරයෙකුට හරි මොනවා හරි ටිකක් දීලා බලන්න ඕන. මොකද මම එහෙම දන් දුන්න මිනිහෙක් නෙමෙයි. ඉතින් මෙයාට එදා උදේට කණ්ඩ හදලා තිබ්බ ටික ඉක්මනට සාරිපුත්ත හාමුදුරුවන්ට කතා කළා. ස්වාමිනී මෙහෙට වඩින්න කියලා කතා කළා. කතා කරලා අර සාරිපුත්ත හාමුදුරුවන්ගේ පාත්‍රයට අර තිබ්බ දානි ටික ඔක්කොම අර කෑම ටික දැම්මා. දාලා වහං කරේ නෑ තමන්ගේ තත්ත්වය. අද නම් වහගන්නවනේ. මෙයා වහං කරේ නෑ. මෙයා කිව්වා මම දඩයන්කාරයෙක් අලුගෝසුවෙක්. මම මිනිස්සුන්ගේ බෙලි කපාපු එක කරේ. මම මහා පව්කාර මිනිහෙක්. ඔබ වහන්සේ කැමති නම් වළඳන්න කිව්වා. නැත්තම් ආයේ කිසි ගැටලුවක් නැහැ කිව්වා. ඒක ඔබ වහන්සේ වැළඳුවේ නැහැ කියලා. උන්වහන්සේ වැළඳුවා. වළඳලා බණ කිව්වා. බණ කිව්වම සෝවාන් වුණා. එතකොට තමන්ගේ ස්වභාවයේ චරිත ස්වභාවයේ තමන් අඳුන ගන්න ඕන. ඒකට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන සත්තානං චරිතම් මේ සත්වයාගේ චරිත ස්වභාවය තමන් අඳුන ගන්න ඕන. තමන් පුණ්‍ය චරිතයක්ද? දැන් මිනිස්සු ඔක්කොම කැමති පුණ්‍ය චරිතයක් විදියට තමන්ව හුවා දක්වන්න කැමති. නමුත් හෘද සාක්ෂියෙන් අහලා බලන්න ওই කතාව කොච්චර සාධාරණයිද? හෘද සාක්ෂියෙන් විමසලා බලන්න ওই කතාව කොච්චර ගැළපෙනවද කියලා අහලා බලන්න. පුඤ්ඤාභි අපුඤ්ඤාභි පින් කරන චරිත, ඒ කියන්නේ සුගති චරිත, දුගති චරිත,
බඹලෝ යන චරිත කියලා චරිත තුනයි තියෙන්නේ. හැබැයි මේ කොතන ගියත් සංසාරික අවදානමින් නිදහස් නැහැ. එයාට සංසාර අවදානම ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. දැන් මේ කොතන ගියත් එකම වලේ තමයි කැරකි ඉඳ වෙන්නේ. ඒකේ ටිකක් හොඳ තැන් තියෙන්න පුළුවන්. නමුත් එකම රාමුවක් ඇතුලේ තමයි කැරකි ඉඳ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි මේ රාමුවෙන් පණින්න අපිට ගැන්නුවේ. බුදුරජාණන් වහන්සේ ගැන්නුවා මේ රාමුවෙන් පිටට පණින්න. නමුත් ලෝකේ කවුරුවත් අපිට කිව්වේ නෑ මේ රාමුවෙන් පිටට පණින්න කියලා. මේ රාමුවෙන් පිටට පණින ඉනිමගක් අපිට කවුරුත් දුන්නේ නෑ. දැන් බුදුරජාණන් වහන්සේ තමයි මේ ඉනිමග දුන්නේ. ඒතර මේ ඉනිමග තියාගෙන මේ මිනිස්සු මේ ඉනිමගම පතුරු ගහ එක සෙල්ලම් කර ඉන්නවා නම් පතුරු වලින් සෙල්ලම් කර ඉන්නවා නම් මේ ඉනිමගම පතුරු ගහ කොහොමද දැන් මේ රාමුවෙන් එළියට එන්නේ? එළියට එන්න බෑ. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තාම දයානුකම්පාවකින් මේ රාමුවෙන් ගොඩ එන ඉනිමග හදලා දුන්නා. ඒක මහා අනුකම්පාවකින් කළේ. ඒ අතර සමහර අය ගොඩ වුණා. සමහර අය භාගයක් ඇවිල්ලා ආයෙ හැරිලා ආයෙ පහළට ගියා. මේක මා උඩට යන්න ඕන මොන කරදරයක්ද? ඒ පැත්තට ගියාටත් ඒත් මෙහෙම දන්නේ නැහැ කියලා අනුමාන කර සමහර අය මගට ආව. සමහර අය හිමීට ගොඩ වුණා. සමහර අය එකතු වෙලා ඒ ඉනිමගම පතුරු ගැහුවා. පතුරු ගහලා ඒගොල්ලෝ ස්වල්ප ආස්වාදයක් වෙනුවෙන් ඒ ඉනිමග පාවිච්චි කළා. අදත් ඒ ඉනිමග ඒ විදියටම පාවිච්චි වෙමින් පවතිනවා. වාසනාවකට යන්තම් අර බැම්ම හරියෙන් විතර කොහොම හරි අඩිය තියාගන්න පුළුවන් විදිහට තවමත් ඉනිමග තියෙනවා. අඩු වෙවි යනවා. යට ඉන්න අය මේක පතුරු ගහනවා. ඒවා පන්සලෙන් වෙන්නත් පුළුවන්, ගමින් වෙන්නත් පුළුවන්. භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස විසින්ම මේක පතුරු ගහන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ඉනිමග හදලා දුන්නේ ඊතර වෙන්ටයි. නතර වෙලා මේ ඉනිමගත් එක නතර වෙලා වෙන විකාර කරන්න නෙමෙයි අපිට බුදුරජාණන් වහන්සේ මේ ඉනිමග හදලා දුන්නේ. එතකොට Tamanගේ චරිත ස්වභාවයේ කෙබඳු එකක්ද මම මොන වගේ චරිතයක්ද නියෝජනය කරන්නේ කියලා Tamanගේ හෘද සාක්ෂියෙන් Taman දැනගන්න ඕන. ඒ වගේම අදිමුච්ඡතාවයක් දැනගන්න ඕන. චරිත ස්වභාවයක් දැනගන්න ඕන, අදිමුච්ඡතාවයක් දැනගන්න ඕන. අදිමුච්ඡතාවය කියලා කියන්නේ ඒ අයත් එක තමයි ඒ ධාතු ස්වභාවයට අනුව පෑහෙන්නේ. කිරි සමගයි සැසඳෙන්නේ. පැණි සමගයි සැසඳෙන්නේ. අසූචි සමගයි සැසඳෙන්නේ. උසස් පුද්ගලයන් සමගයි සැසඳෙන්නේ. අශ්‍රද්ධා අය එකයි සැසඳෙන්නේ. සීලය දියුණු කරන අයත් එක්කයි සැසඳෙන්නේ. වීරිය තියෙන අයත් එක්කයි සැසඳෙන්නේ. සතිය තියෙන අයත් එක්කයි සැසඳෙන්නේ. සමාධිය ප්‍රඥාව තියෙන අය ඒවා තියෙන අයත් එක්කයි සැසඳෙන්නේ. සත්වයාගේ අදිමුච්ඡතාවය කියන්නේ අන්න ඒක. තමන්ගේ අදිමුච්ඡතාවය බලා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමන් ඇසුරු කරන සමාජයේ අනුව තමයි අදිමුච්ඡතාවය තීරණය වෙන්නේ. අසූචිත් එක්කම පෑහිලා සැසඳෙනවා වගේ. අසත්පුරුෂයාමයි භජනය. තමන් ඇසුරු කරන සමාජයේ දිහා බලලා තමන්ගේ අදිමුච්ඡතාවයේ තේරුම් ගන්න පුළුවන්. මේක ලෝක ස්වභාවයක්. අල්පේසාක්‍ය මිනිස්සු වසනකොට ඒ භූමිය අල්පේසාක්‍ය දෙවිවරු විමන් හදා ගන්නවා. ඒ තමයි අදිමුච්ඡතාවය. ඒ තැන්වල ඒ විදියට ධාතු ස්වභාවයේ බලපාල සැසඳිලා යනවා. ඒතකොට තමන්ගේ චරිතය හොයාගන්න හරි පහසුයි තමන් ඇසුරු කරන සමාජයේ දිහා බැලුවා. තමන් ඇසුරු කරන්න කැමති සමාජයේ. දැන් සීලයක් දියුණු කරන කෙනෙක් සීලයක් දියුණු කරන අයත් එක්කමයි ගනුදෙනු හැදෙන්නේ. ඒක නිරායාසයෙන් හැදෙනවා. මොකද සීලයක් දියුණු කරන තැනට එන අයත් එක්ක ගනුදෙනුකම් හැදෙනවා. සීලයක් දියුණු කරන කෙනෙක් අසත්පුරුෂයෙක් එක්ක ගනුදෙනුව හැදෙන්න තියෙන ඉඩකඩ අඩුයි. එතකොට තමන් වසන භූමිය තමන්ගේ පරිවාර පිරිස දිහා බලලා තමන්ගේ ආධ්‍යාත්මය කෙබඳු එකක්ද කියලා තමන්ගේ අදිමුච්ඡතාවයේ කෙබඳු එකක්ද කියලා තමාටම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ බබ්බාබබ්බතාවය. ඒ කියන්නේ සත්‍යයේ භව්‍ය අභව්‍යතාවය. එතකොට මේ ජීවිතයේදී නිවන් අවබෝධ කරන්න පුළුවන්
මේ පුද්ගලයා භව්‍යයි මේ පුද්ගලයා අභව්‍යයි කියලා මේ තමන් තුළ භව්‍ය අභව්‍යතාවය තමන්ට මැනගන්න පුළුවන් වෙන්න ඕන. මොකද තමන්ගේ මනසේ කෙලෙස්වල ධාරිතාවයේ කෙලෙස්වල පරිමාව තමන්ට තමයි තේරෙන්නේ. තමන් තමයි දන්නේ. කම්මාවරණින් ඔන්න භව්‍ය ඒ කියන්නේ අභව්‍යතාව තියෙනවා. කම්මාවරණ වලින් වැහුනොත් එහෙම ඉතින් නිවන්ට අභව්‍යයි යා. මාතෘ ඝාතනය, පීතෘ ඝාතනය, සංඝ බේදය, බුදුන්ගේ ලේසල වීම ආදී වශයෙන් අපි කතා කරන ආනන්තරීය පාප කර්ම වෙලා තියෙනවා නම් ඒ ආනන්තරීය පාප කර්ම වෙලා තියෙන තැනක අභව්‍යයි නිවනට. අභව්‍යයි. එතකොට අභව්‍යතාවය භව්‍යතාවය තම තමා විසින් තේරුම් ගන්න ඕන දෙකක්. තේරුම් ගන්න ඕන දෙයක්. එතකොට මේ මම කොච්චර නිවනට පැත්තට යන්න මට තියෙන පරිමාව ධාරිතාවයේ කොයිතරම්ද කියලා තමන් දැනගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට පුළුවන් බුද්ධ දේශනාවේ තියෙනවා භව්‍ය පුද්ගලයෝ කීප දෙනෙක්. කවුද? උග්ගටිතඤ්ඤ, විපචිතඤ්ඤ, ඤෙය්‍ය කියන පුද්ගලයෝ නිවනට භව්‍යයි. උග්ගටිතඤ්ඤ කියන්නේ සත්‍ය මතු කරන්න විතරයි ඕන අවබෝධය කරා යනවා. එහෙම අය දැන් නැහැ. ඊළඟට විපචිතඤ්ඤ කියන්නේ විස්තර කරනකොට අවබෝධය කරා යනවා. ඤෙය්‍ය කියන්නේ ඉතින් ගොඩාක් විස්තර කර කර තේරුම් කර කර උදාහරණ සහිතව කියනකොට ඔන්න අවබෝධය කරා යනවා. හැබැයි කෙනෙක් ඉන්නවා පදපරම කියලා. එයා අභව්‍යයි නිවනට. අන්න ඒකයි. දැන් Taman දැනගන්න ඕන මම මෙතනින් කොතනද ඉන්නේ. මම මේකේ සමහර මහාචාර්යවරු ඉන්නවා, ඉංජිනේරු මහතුරු ඉන්නවා අභව්‍යයි. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. එයා මේ විෂය ගැන ප්‍රවීණෙක් තමයි. තමන්ගේ භව්‍ය අභව්‍යතාව දැන් මේවා දැනගන්න ඕනේ. එතකොට නිවනට භව්‍ය ශ්‍රාවකයෙක් විදියට දියුණු කරගන්න ඕන, සකස් කරගන්න ඕන තැන් තමන්ට ධර්මයෙන් හොයලා දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා පින්වත්නි. එතකොට කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ, ශ්‍රද්ධාව නැතිකම මේ ආදී කාරණා නිසා තමන් නිවනට අභව්‍ය වෙන්න පුළුවන්. එතකොට ඒවෙන් ශ්‍රද්ධාව නැත්නම් ඒකට ශ්‍රද්ධාව දියුණු කරගන්න පුළුවන්. නිවනට අභව්‍ය ශ්‍රාවකයෙකුට ඒ අභව්‍ය ශ්‍රාවක භාවයට අදාළ ආවේනික ලක්ෂණ තේරුම් ගත්තාම තේරුම් ගැනීම පදනම් කරගෙන මෙයාට නිවන පැත්තට හැරෙන ශ්‍රාවක භාවයක් හදා ගන්න පුළුවන් පින්වත්නි. ඉතින් මේ විදිහට බලනකොට ආශ්‍රවද, අනුසයද, අදිමුච්ඡතාවයද, චරිතයද, භව්‍යාභව්‍යතාවයද මේ ඔක්කොම පින්වත්නි අපි ඊටාම හොඳින් දැනගන්න ඕන. තමන්ගේ ජීවිතයේ මේ ලක්ෂණ වලින් කොයි තැනද ඉන්නේ කියලා තමන් දැනගන්න ඕන. පින්වත්නි මේ ජීවිතයේ තුල මේ විනිබන්ධනයන්ට අහු වුණොත් සම්පූර්ණයෙන්ම අපි ඒ කියන්නේ විනිබන්ධනයට අහු වෙනවා කියන්නේ වෙලිලා පැටලිලා පවතිනවා කියන එක. අපි සංසාරයට වෙලිලා පැටලිලා ඉන්නේ. සංසාරේ වෙලිලා පැටලිලා ඉන්නේ. වෙලිලා පැටලිලා ඉන්න පුද්ගලයා සංසාරෙන් ගැලවෙනවා කියන එකට අදාළ ප්‍රකට ධර්මකාරණා අද බොහෝමයක් එකක් දෙකක් නෙමෙයි බොහෝමයක් මතුවලා තියෙනවා. මොනවටද වෙලිලා බැඳිලා පැටලිලා ඉන්නේ? කිස්මින්නුකෝ භික්කවේ සතිකින් උපාදාය කිං අබිනිවිස්ස උප්පජ්ජති සංයෝජනා අබිනිවේස විනිබන්දා. මේ කුමක් ඇති කල්ලි කුමක් නිසා කුමකට පිවිසිලාද සංයෝජනවල වෙලිලා බැඳිලා ඉන්නේ? කොහොමද සංයෝජනවල වෙලිලා බැඳිලා ඉන්නේ? සංයෝජනාබිනිවේස විනිබන්ද. කොහොමද වෙලිලා බැඳිලා ඉන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා මේ වෙලීම සහ බැඳීම කියන එක අවශ්‍ය දේවල් නිසා ඇතිවෙන එකක් නෙමෙයි. මිනිසුන්ට අවශ්‍යතා තියෙනවානේ. ආහාර පාන අවශ්‍යතා. ඉඳුම් හිටුම් අවශ්‍යතා. බෙහෙත් තේත් අවශ්‍යතා. ගෙවල් දොරවල් අවශ්‍යතා. පින්වත්නි අවශ්‍යතාවයට බුදුදහම ගරු කරනවා. හිස නමනවා. ඒ අවශ්‍යතා පරිමහ අවශ්‍යතා ඊතා පිළිවෙලට පරිහරණය කරන විදිහ ගැන බුද්ධ දේශනාව අපට ඊටාම කරුණාවෙන් යෝජනා කරනවා, කරුණාවෙන් අනුශාසනා කරනවා. එතකොට මිනිස්සු ලෝකේ දුක් විඳින්නේ, මිනිස්සු ලෝකේ පීඩාවට පත් වෙලා ඉන්නේ අවශ්‍යතා නිසා නෙමෙයි. අවශ්‍යතාව නිසා නෙමෙයි. මිනිස්සු දුක් විඳින්නේ අවශ්‍ය දේවල් නිසා නොව ආසා කරන දේවල් නිසා.
මේ චන්දරාගය හදාගත්ත දේවල් නිසායි මිනිස්සු දුක් විඳින්නේ. එතකොට මිනිස්සු මේ අනිත් එක තමයි ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ. මිනිසුන්ට ඒකත්වයක් මත පිහිටා ඉන්න බැරි වෙලා තියෙනවා. මේ ලෝකයේ මේ උභය අන්තයක් තියෙන තැනක මැදින් හිට ගන්න බැරි වෙලා තියෙනවා. හැමදාම ප්‍රශංසාවම බලාපොරොත්තු වෙනවා. හැමදාම වර්ණනාවම බලාපොරොත්තු වෙනවා. හැමදාම අගය කරයි කියලාම හිතාගෙන ඉන්නවා. පින්වත්නි, නින්දා ප්‍රශංසාව කියන්නේ නින්දාවට පෙර නිමිත්තක්. ඔය ඕනෑවට වඩා ප්‍රශංසා කරනවා නේද? ඒවට අහුවෙන්න එපා. එතකොට මොකද ඔය ප්‍රශංසාව කියන්නේම නින්දාවේ පළමු නිමිත්ත. පෙර නිමිත්ත. එතකොට මේ ඔය ප්‍රශංසා කරන අයගේ කටවල් වලින්ම අනිත් පැත්තට බයිනවා. ඒ නිසා මේ උභය අන්තේ මේ ධර්ම මාර්ගයට එන ශ්‍රාවකයෙකුට මේ කියන්නේ උභය අන්තයේ ඉදිරියේ මේ සියලු අත්දැකීම් හේතුන් නිසා ඇති වෙනවා කියන තැනින් දැකලා බොහෝම පාඩුවේ සැහැල්ලුවෙන් අත් දෙක බැඳගෙන ඉන්න පුළුවන් භික්ෂුවක් ශ්‍රාවකෙක් වෙන්න බලන්න. ඒ බඳු ශ්‍රාවක භාවයක් තියාගන්න බලන්න. එතකොට ඒ බඳු ශ්‍රාවක භාවයක් තියෙනකොට මේ ලෝකයේ මේ විනිබන්ධන වශයෙන් සම්පූර්ණයෙන්ම වෙලිලා බැඳිලා පවතින ස්වභාවයෙන් අයින් වෙන්න පුළුවන්. ඇත්තටම අපි වෙලිලා බැඳිලා පවතින වෙන මොකටවත් නෙමෙයි. අපි වෙලිලා බැඳිලා පවතින ස්කන්ධයන්ට, රූපේටයි අපි වෙලිලා බැඳිලා පවතින්නේ. අපි වෙලිලා බැඳිලා පවතින්නේ වේදනාවටයි. අපි වෙලිලා බැඳිලා පවතින්නේ සංඥා ස්කන්ධයටයි. වෙලිලා බැඳිලා පවතින්නේ සංකාර ස්කන්ධයටයි. වෙලිලා බැඳිලා පවතින්නේ විඥාන ස්කන්ධයටයි. ඒකයි බුද්ධ දේශනාවම කියන්නේ වේදනාය සති වේදනා උපාදාය වේදනා ආබිනිවිස්ස සංයෝජනාබිනිවේස විනිබන්ධා කියලා. එතකොට මේ ස්කන්ධයන්ටම වෙලිලා බැඳිලා තමයි සම්පූර්ණයෙන්ම සංයෝජන ගැට ගැහිලා තවදුරටත් සාංශාරික වශයෙන් සංයෝජනවල පැටලීම සිද්ධ වෙන්නේ. එතකොට මේ සිද්ධ වෙන සිද්ධිදාමේ ඊටාම සරලව මේ ඊටාම සරල නැහැ බුද්ධ දේශනාව අපිට භාග්‍යවතුන් වහන්සේ බොහෝම අනුකම්පාවෙන් අපිට මේ කතාව කියපු නිසා අපිට මේක තේරෙනවා. මේක අපිට තේරෙනවා. එතකොට මේක නැත්නම් අපිට මේක තේරුම් ගන්න බෑ. ඊටාම පැහැදිලිව හේතු සහිතව බොහොම ලස්සනට මේ ප්‍රශ්නේ බුදුරජාණන්සේ ලිහලා තියෙනවානේ අබිනිවේෂණය ගැන. වෙලිලා බැඳිලා පැවතීම ගැන. ඒක වෙලිලා බැඳිලා පවතින්නේ මෙන්න මෙහෙමයි, වෙලෙන්න බැඳෙන්න දෙයක් නැති මෙන්න මේ නිසයි කියලා ඉතා පුංචි දරුවෙකුටත් තේරෙන විදියට කියනවා. දැන් උදාහරණයක් විදිහට දැන් බුද්ධ දේශනාව තියෙනවා. මොන් බලන්න මේ ප්‍රශ්නේ ලියන විදිය දුර ඉඳලා ලියාගෙන ඉන්නේ. තංකින් මඤ්ඤේත මහණෙනි නුඹලා මොකද්ද හිතන්නේ මේ මං කියන එක ගැන? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. රූපේ නිට්ටියද අනිත්‍යද? දැන් මේ ස්කන්ධයන්ට වෙලිලා බැඳිලා පවතින එක නම් අවුල. වෙලීමයි බැඳීමයි ඇති වෙච්ච එක නම් ගැටලුව. ඉතින් බුදුරජාණන් වහන්සේ විමසනවා තංකින් මඤ්ඤේත මහණෙනි නුඹලා මොකද්ද කියන්නේ? දැන් වෙලීම බැඳීම පස්සේ ලියන්නේ. මේ රූපය කියන එක නිට්ටියද අනිත්‍යද? එතකොට මේ සංඝයාට මේවා ගැන නිතර බුද්ධ දේශනාවේ කතා කෙරුණා. ඉතින් ඒවා නිතර කතා කරපු නිසා මේ හැම මස්ලේ නහර ඇට මිඳුරු වලටම මේ කතාව මේ සංඝයාගේ මුල් බැහැලා තිබුණා. රූපය අනිත්‍යයි. ඇයි අනිත්‍ය රූපේ? රූපය කියන්නේ සතර මහා ධාතුවකින් හැදිච්ච එකක්. සතර මහා ධාතුවකින් හැදිච්ච රූපයක් සතර මහා ධාතුවකින් පෝෂණය වෙනවා. සතර මහා ධාතුවකින් පෝෂණය වෙන රූපය ආහාරයේ ඍතුව කර්මය ආදී නිසා පවතිනවා. මේ පවතින රූපය නිරන්තරයෙන් අනිත්‍යතාවයට යනවා. මේ රූපේ නිරන්තරයෙන් අනිත්‍යතාවයට යනවා. එතකොට ස්වාමීන් වහන්සේලාට ඒක අමුතුවෙන් ආයෙ තේරුම් කරන්න දෙයක් උන්නේ නැහැ. මහණෙනි නුඹලා මොකද්ද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. මහණෙනි රූපේ නිට්ටියද අනිත්‍යද? කෙටි උත්තරයයි. අනිච්ඡම් බන්දේ. එතකොට මේ රූපය ගැන කියනකොට අල්ලපු ගෙදරාගේ රූප ගැන නෙමෙයි කියන්නේ. දැන් මේවා කියනකොට තමන්ගේ රූපේටයි මේ සංඥා ගැලපුවේ. දැන් බලන්න මේ ප්‍රශ්නය මේ විදියට කියන පුංචි ළමයෙකුටත් මේ ප්‍රශ්නේ ලිහෙන්නේ නැද්ද බලන්න. කොච්චර හරියට පොඩි ළමයෙකුට කියලා දෙනවා වගේනේ මේ කියලා තියෙන්නේ.
අනිච්ඡම් බන්තේ අනිත්‍යයි ස්වාමීනි. යම්පනානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති මහණෙනි යමක් අනිත්‍ය නම් අනිත්‍ය වෙච්ච තැනක ඒ අනිත්‍යතාවයේ නිසා සැපයිද දුකයිද? අනිත්‍යතාවයේ නිසා සැප එනවද දුක එනවද? රූපය නිට්ටය වශයෙන් අල්ලගෙන මේ රූපයටම බැහැගෙන මේකම අබිනිවේෂ කරගෙන මේකටම පිවිසිලා වෙලිලා බැඳිලා ඉන්නවා. වෙලිලා බැඳිලා ඉන්නකොට මේ රූපය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙන එකට වෙලිලා බැඳිලා ඉන්නේ නෑනේ. අනිත්‍ය වෙන එකට වෙලිලා බැඳිලා ඉන්න එක තේරුමක් නෑනේ. වෙලිලා බැඳිලා ඉන්නකොට රූපය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනකොට සැපයිද දුකයිද? සැපයිද දුකයිද? එච්චරයි මේ අහන්නේ. එතකොට අර මේ ස්වාමීන් වහන්සේලා කියනවා දුක්ඛම් බන්තේ දුකයි ස්වාමීනි. යම්පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්ම. එහෙනම් අනිත්‍ය නම් දුකයි නම් විපරිණාමයට අයිති නම්. ඇයි? අනිත්‍ය කියන්නේම විපරිණාමයේ අනිත් පැත්ත. අනිත්‍ය කියන්නේ විපරිණාමයේ නිසාමයි. අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්ම. කාරණා තුනක් තියෙනවා. අනිත්‍යයි දුකයි විපරිණාමයට ආයිති නම් පෙරලෙනවා නම් රූපේ පෙරලෙනවා හැම වෙලාවකම. එක එක පැත්තට පෙරලෙනවා. ඒ කියන්නේ හරහා වැටෙනවා කියන එක නෙවෙයි. පවතින තත්වයේ වෙනස් ස්වභාවයකට පෙරලෙනවා. වෙනත් ස්වභාවයකට පෙරලෙනවා. එතකොට මේ අනිත්‍ය එතකොට ස්වාමීන් වහන්සේලා කිව්වා මේ අනිත්‍ය නම් දුකයි කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඊළඟට මතු කරන කාරණය යම්පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං අනුප්පාදාය uppajjati සංයෝජනාබිනිවේෂ විනිබන්දා. ඒ නිසා ඒක තදින් අල්ලා ගැනීමෙන් සංයෝජනවල වෙලීමක් බැඳීමක් උපදීද කියලා අහනවා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක දැක්කොත් අපි ඒ විදියට නම් එයා පිළි අරගෙන තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ විපරිණාම වශයෙන් නම් රූපේ පිළි අරගෙන තියෙන්නේ. එතන අපිනුතං අනුප්පාදාය uppajjati සංයෝජනාබිනිවේෂ විනිබන්දාති. ඒක තදින් අල්ලා නොගැනීමෙන් දැන් තදින් අල්ලා ගන්නෑ. ඇයි? අනිත්‍ය දුක්ඛ විපරිණාමයයි දකින්නේ. අනිත්‍යතාවයේ දුක ඒ කියන්නේ නිච්ච සුඛ කියන தത്വය තුළ තමයි තදින් අල්ලගන්නේ. සැපයි කියන තදින් අල්ල ගන්නවා. නිට්ටයයි කියලා තදින් අල්ල ගන්නවා. දැන් මෙතන ශ්‍රාවකයා අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්ම. කාරණා තුනක් දකිනවා. අනිත්‍යතාවයක් දකිනවා, දුක්ඛතාවයක් දකිනවා, විපරිණාමයක් දකිනවා. මේ කාරණා තුනම දකින තැනක අපිනුතං අනුපාදාය uppajjati සංයෝජනාබිනිවේෂ විනිබන්දා. එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනවල වෙලීමක් බැඳීමක් උපදීද නොහේතම් බන්ත. එතන උපදින්නේ නෑ. එතන උපදින්නේ නෑ පින්වත්නි. ඒතර එහෙම උපදින්නේ නැත්තම් ඒක දැක්කොත් ඕකම කියනවා මේ බුදුරජාණන් වහන්සේ වේදනාව ගැනයි සංඥාව ගැනයි සංස්කාරය ගැනයි විඥානය ගැන ඔක්කොම අනිත්‍යයි දුකයි විපරිණාමයි කියන කතාව කියනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්වභාවය නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ඇල්ලුවාම තමයි මේ පුද්ගල භාවයක් සත්ව ස්වභාවයක් අපිට පේන්නේ. ඒ සත්ව පුද්ගල භාවයකින් ගන්න බෑ. මේක බෙදලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවානේ වෙන් කරලා පැහැදිලි කරලා කඩලා බිඳලා පෙන්වුවාට පස්සේ මෙතන සත්වයක් පුද්ගලයෙක් නැහැ කියන ස්වභාවය දන්නවනේ. එතකොට මිස්කන්ධ පහක් ක්‍රියාත්මක වෙනවා, නාම රූප ධර්ම දෙකක් ක්‍රියාත්මක වෙනවා, ධාතු කොටස් ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක සංයෝග වුණාට පස්සේ අපි යම් හැඩතලයකට මේ නිමිත්තකට නාම මාත්‍ර සටහන් කරගෙන අපි මෙහි සම්මත කරගෙන ඉන්නවා. ඒවා හුදු සම්මතයන් විතරමයි. බෙදුවට පස්සේ එහෙම එකක් නැහැ පින්වත්. බෙදුවට පස්සේ එහෙම එකක් නැහැ. බෙදලා බැලුවට පස්සේ මෙතන ඔය කතා කරන ඝන වටිනාකම මේ ඒ කියන්නේ ආලේප කරලා තවරලා තිබුණු ඝන වටිනාකම බලාගෙන ඉද්දී කැඩෙන්නේ. බලාගෙන ඉද්දී බිඳ වැටෙන්නේ. බලාගෙන ඉද්දී බිඳ වැටෙනවා. කොහොමද බිඳ වැටෙන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම්පනානිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං. අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධර්මයට ආйти නම්
එතකොට මෙතන සත්ව භාවයෙන් පුද්ගල භාවයෙන් අල්ලන්නත් දෙයක් නැත්තම්. ඇයි සත්ව භාවයෙන් පුද්ගල භාවයෙන් අල්ලන්න දෙයක් නැහැ කියලා දැන් හොඳටම තේරෙනවා. ඇයි පහකටම බෙදලානේ තියෙන්නේ. රූපය වෙන එකක්, විඳීම වෙන එකක්, සංඥාව වෙන එකක්, සංස්කාරය වෙන එකක්, විඥානය වෙන එකක්. මේ පහ එකතු වුණාම එතන සත්වයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මම ඉන්නවා, මේ අම්මා ඉන්නවා කී අපි කතා කරාට එතන එහෙම එකක් නෙමෙයි. පහ බෙදුවාට පස්සේ මේ ටික එකතු වෙච්ච තැනක තමයි අපි ඔය එකතු වෙච්ච එකට අපි මේ දරුවා කියලා හරි මොකක් හරි එකක් හදාගෙන තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ සංයෝග වීමක්. තව විදිහකින් කිව්වොත් මෙතන තියෙන්නේ සකස් වීමක් පින්වත්නි. මේ ලෝකේ සකස් වෙලානේ. සකස් වෙච්ච ලෝකයක අපි තවරාගත්ත, පනවාගත්ත, පිහිටුවාගත්ත සංඥා තියෙනවා. එහෙම සංඥා තියෙනවා. එතකොට එහෙම සංඥාවක් මුලට ගිහින් බැලුවට පස්සේ පොදුවේ කතා කරගෙන ගියාට පස්සේ අපි ඔය නාම මාත්‍ර පැහැදිලි කරලා තියෙනවා. ඒ නාම මාත්‍ර සුනිල් කමල් ඔය විදිහට නම් හදාගෙන තියෙනවා. ඔය සම්මුතියින් ඒවා. එතකොට ඒවා සම්මත කරගත්ත දේවල්. ඊට පස්සේ අර සත්ව පුද්ගල භාවයකින් උපාදානය කරගෙන ඉන්නවා. දුව පුතා අම්මා තාත්තා දරුවෝ වශයෙන් සංඥා වශයෙන් අල්ලගෙන ඉන්නවා. එතකොට සංඥා වශයෙන් මේ විදිහට අල්ලගෙන හිටියට මේ අල්ලගෙන ඉන්න ලෝකයේ තුල පින්වත්නි අරුබුදයක් පවතිනවා. කුමක්ද අරුබුදය? මොකක්ද අරුබුදය? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අරුබුදය තමයි මේ විදියට අල්ලාගෙන ඉන්න එක මතම අපිට අපේ කරමතට දුකත් පැටවෙනවා. හේතුව තමයි මේ අල්ලාගෙන ඉන්න බාහිර ලෝකයක් නිරන්තරයෙන් විපරිණාමයේ පැත්තට කැරකි යන එකක්. සත්වපුද්ගල සංඥාව දුරු කරගන්න තමයි අපි මේ විදියට ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බෙදන්නේ. බෙදුවට පස්සේ ඒ බෙදීම් අතර වෙනසක් පවතින්නේ නැහැ. දැන් පොදුවේ ගත්තට පස්සේ දුව, අම්මා, තාත්තා, පුතා කියලා කතා කළාට පොදුවේ ඊළඟට කුලකයක් විදියට ගත්තොත් මිනිස්සයා කියන තැනින් අල්ලන්න පුළුවන්. මනුස්ස කියන ස්වභාවය. මිනිස්සෙක් විදියට සමානයි. ඊට පස්සේ මිනිස්සයා කියන ස්වභාවයත් බෙදලා බැලුවට පස්සේ එතන තියෙන ස්කන්ධ පහක්. ධාතු කොටස් 6ක්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා ධාතු 6ක් තියෙනවා. ඒ ධාතු වලත් වෙනස්කම් නැහැ. ඒ ධාතු ගොඩවල් වෙන වෙනම ගැහුවොත් එහෙම සත්තුන්ගේවත් වෙනසක් නැහැ. මිනිස්සු අතර වෙනසක් නැති එක නිකන් හිතන්න පුළුවන්. නමුත් මිනිසුන්ගේ ධාතු කොටස් 6යි, සත්තුන්ගේ ධාතු කොටස්, බල්ලෙක් හරි පූසෙක් හරි ඉන්න සතෙක්ගේ ධාතු කොටස් 6යි ගොඩ ගැහුවත් ඒත් වෙනසක් නැහැ. එහෙමනම් තේරෙනවා ලෝකයේම පරමාර්ථයක් විදියට බලනකොට සම්මුතියක්. මේ ධාතු වල සංයෝගයට, ස්කන්ධයන්ගේ සංයෝගයට, නාම රූප ධර්මයන්ගේ සංයෝගයට, සලායතනයන්ගේ සංයෝගයට අපි සත්වයේක්යයි පුද්ගලයෙක්යයි ආරෝපණය කරගෙන අපි කතා කරනවා. ආරෝපණය කරගෙන අපි කතා කරනවා. හැබෑවටම පවතින යථාර්ථය එක නෙමෙයි. හැබෑවටම පවතින යථාර්ථයක නෙමෙයි. මේ යථාර්ථයේ තේරුම් ගන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. අශ්‍රුතවත් පෘථග්ජනෙක් මේ තුල සත්වයේක් පුද්ගලයෙක් හිටින බවටමයි යා පිළිගන්නේ. මොනවා කිව්වත් මේ සත්වයේක් පුද්ගලයෙක් ඉන්නවා, මම මගේ කියලා දෙයක් අල්ලන්න මේ තුල තියෙනවා කියලාමයි හිතන්නේ. නමුත් ශ්‍රුතවත් ඒවම් පස්සම්බික්කවේ සුතවාර්ය ශ්‍රාවකයා, සුතවාර්ය ශාවකෝ මේක දකින්නේ ඒවම් පස්සම්බික්කවේ සුතවා ආර්ය ශාවකෝ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි මේ රූපය සම්බන්ධ, වේදනාව සම්බන්ධ, සංඥාව සම්බන්ධ, සංස්කාරය සම්බන්ධ, විඥානය සම්බන්ධ මේ වගේ යථාර්ථේ දකින්නේ. එතකොට මේ යථාර්ථයේ යම් කෙනෙක් දැක්කොත් ඒ ආර්ය ශ්‍රාවකයා තුල රූපස්මින්පි නිබ්බින්දති, වේදනායපි නිබ්බින්දති, සංඥායපි නිබ්බින්දති, සංකාරේසුපි නිබ්බින්දති, විඥානස්මින්පි නිබ්බින්දති. එයා මේ ස්කන්ධයන් පිළිබඳවම ආර්ය වූ කලකිරීමක් හදා ගන්නවා. ස්කන්ධයන් පිළිබඳ මේ ස්කන්ධ ධර්මයන් ටික විතරයි ක්‍රියාත්මක වෙන්නේ, වෙන මොකක්වත් වෙන්නේ නැහැ.
මම මේ හිතාගෙන මම නිකන් සංඥාවක් කලවගෙන හිටියට මේක ඇති දෙයක්වත් නැහැ කියලා යාට තේරෙනවා. ඊට පස්සේ නිබ්බිදාව නිසාම නිබ්බින්දති විරජ්‍යති විරාගා විමුක්ඛති. ඒ නිර්වේදේ නිසාම විරාගයක් උපදිනවා. එතකොට ඒ විරාගය උපදුන නිසාම විමුක්තියක්, ඒ කියන්නේ ස්කන්ධයන්ගේ හිත මිදෙනවා. එතකොට ස්කන්ධයන් උපාදානය වෙන්නේ නැහැ. උපාදානය වෙන්නේ නැති නිසාම මිදෙනවා. මිදුනාම විමුක්තමිත ඥානං හොති, මිදුන ඥානයක් පවතිනවා. එතකොට මිදුන ඥානය ගැන ලෝකයේ කිසිම ආගමික සංස්ථාවක ආගමික මතවාදයක එහෙම එකක් කතා කරන්නේ නැහැ පින්වත්නි. කොහෙවත් එහෙම එකක් කතා කරන්නේ නැහැ. එතකොට එහෙම එකක් කතා කරන්නේ නැති නිසාම බුදුදහම විශේෂයි. අර කුතුහල ශාලා කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ. පොඩ්ඩක් හොයලා බලන්න. ඒකේ කුතුහල ශාලා සූත්‍රයේ තියෙන අර වච්චගොත්ත කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ආගිය තොරතුරු සම්බන්ධ ආපු ගියපු කාපු බීපු තොරතුරු සම්බන්ධ පිළිසඳර කතාවක එයා යෙදුණා. එයා පිළිසඳර කතාවක යෙදිලා එයා මේ බුදුරජාණන් වහන්සේගේ මතය පිළිගන්න බලාන ආපු කෙනෙක් නෙමෙයි. එයා පිරිවැජියෙක් නේ වච්චගොත්ත කියන්නේ. කුතුහල ශාලා සූත්‍රයේ තියෙන සංයුක්ත නිකායේ එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එයා සමකාලීන ಭಾರತයේ ඉන්න විවිධ ආගමික මතවාදයන් දරන අය ගැන එයා කියන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේට. එයා කිව්වා මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ පුරාණ කාශ්‍යපතුමා ඉන්නවා. එයාට පිරිස ගොඩක් ඉන්නවා. නැමලට එයාට ගොඩක් පිරිස ඉඳලා තියෙනවා. එයා තමයි පිරිසේ ආචාර්යවරයා. පුරාණ කාශ්‍යපතුමා බොහෝම සුප්‍රසිද්ධ කෙනෙක්. එයා මේ සමාජයේ පිළිගත්ත කෙනෙක්. තමන්ටම ආවේනික මතයක් එයා කියාගෙන යනවා. ඒ වගේම පුරාණ කාශ්‍යප මිනිස්සු අතර සම්මතයි හොඳයි කියලා. බොහොම හොඳ කෙනෙක් කියලත් සම්මතයි. ඒ වගේම එයාගේ මේ ශ්‍රාවකයෝ මිය ගියාට පස්සේ මිය ගිහින් ඉපදුණු තැන ගැනත් එයා කියනවා. කලුරිය කරාම මේ මැරිච්ච කෙනා ගියපු තැන ගැන කියනවා. ඊට පස්සේ කියන එක අතර එයා කියනවා මේ මගේ ධර්මයේ පුහුණු කරලා මේ මම කියාපු විදියට එයා හිත හදාගෙන ඉඳලා ඔන්න උතුම් පුරුෂයෙක් වෙලා අන්න අහවල් තැන උපන්නා කියලා කියනවා. එහෙනම් එයාගේ උත්තම පුරුෂ ස්වභාවය කොහෙද? කොහේ හරි තවත් උපතක්. උත්තම පුරුෂයා කියලා කියන්නේ කොහේ හරි උපතක් ඒගොල්ලන්ගේ. දැන් ඔන්න උතන තමයි බුදුදහමයි මේ වෙනත් සමකාලීන ශ්‍රමණ කණ්ඩායම අතර වෙනස. උත්තම තැනක ඉපදුනා කියලා එයා ඒ කතාව කියනවා. ඉතින් ඒ කතාව සත්‍යයි. ඉතින් මේ විදිහට මේ ಭಾರತයේ හිටපු හැමෝම ගැන කිව්වා. මක්කලි ගෝසාල කියලා ඉන්නවා කෙනෙක්. එතුමා බොහෝම පිරිස් සහිත කෙනෙක්. මක්කලි ගෝසාලතුමා තමයි මේ පිරිසේ ආචාර්යවරයා. බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. තමන්ගේ මතේ කියාගෙන යනවා. මිනිස්සු බොහොම හොඳයි කියලා එයා සම්මත කරගෙන තියෙනවා. එයා ළඟට බොහොම ධනවත් බලවත් මිනිස්සු ඇදිලා යනවා. ඉතින් ඒ හැමෝම ගිහින් ඉද්දී මේ ඒ මක්කලි කෝසාලගේ මියගිය ශ්‍රාවකයෝ ගැන මියගිය අය ගැන විවිධාකාරයෙන් මියගියපු අය ගැන එයා ඉස්සරහා කියනකොට එයා එක්තරා සමාධියකට වගේ එකට සමවැදිලා කියනවා අන්න අහවල් තැන උපන්න හොඳ තැනක උත්තම පුරුෂයෙක් වෙලා උපන්නා මේ ධර්මයට අනුව කියලා කියනවා. ඉතින් මෙයා මේ වගේ කීප දෙනෙක් ගැන කිව්වා. නිගණ්ඨනාථ පුත්ත ගැන කිව්වා. දැන් මේ කවුද කියන්නේ? වච්චගොත්ත පිරිවැජියා මේ කියන්නේ. පකුද කච්චායන ගැන කිව්වා. අජිත කේස කම්බල ගැන කිව්වා. මේ ඔක්කොම ගැන කියලා බුදුරජාණන් වහන්සේ ළඟටත් ආවා. අන්න එයා කිව්වා ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් පිරිස් සහිතයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසේ ශාස්ත්‍රූවරයා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසේ ශාස්ත්‍රූවරයා. බොහෝම සුප්‍රසිද්ධයි ඔබ වහන්සේත්. තමන්ටම ආවේනික මතයක්
දැන් බලන්න මේ මිනිසුන්ට කීයක් ආගමික මතවාද ගැන අදහස් තිබිලා තියෙනවද? අද එක තැන මිහිර වෙලා. අර මැවුම් වාදයට එහෙම බර මිනිස්සු ඉන්නවා. ඒකට වඩා එකක් පිළිගන්නේ නැහැ. දැන් ලංකාවේ බෞද්ධයෝ නම් හරි මොම් නිදහසේ කල්පනා කරන තැනක ඉන්නවා. ඒත් අද නම් මොට වෙලා. නමුත් සමහර ආගමික මතවාද දරන අය ඉන්නවා. ඒකටම අහු වෙලා Tamanගේ ආගමික මතවාදයේ වෙනුවෙන් මිනිස්සු මරන්නත් ලෑස්ති පිට ඉන්නවා. එතකොට මේ දැන් ලොකු බරපතල අවුලක් වෙනවා මේ ආගම තියෙන මිනිස්සු සඳහාද නැත්නම් මිනිස්සු ඉන්නේ ආගම සඳහාද කියලා. ලොකු අවුලක් අපි පැටලෙනවා. නමුත් ඒ කාලේ මිනිසුන්ට විවිධ ආගම් ගැන දැන් මේ වච්චගොත්ත පිරිවැජියා Tamanගේ ආගමික මතවාදී ගැන විතරක් නෙමෙයි දන්නේ. පුරාණ කාශ්‍යපගේ මතය ගැන දන්නවා, මක්කලි කෝසාලගේ ගැන දන්නවා, සංජය බෙල්ලටිපුත්ත ගැන දන්නවා, නිගණ්ඨ නාදපුත්ත ගැන දැනගන්නවා, අජිත කේසකම්බලි ගැන දැනගන්නවා, බුදුරජාණන් වහන්සේ ගැනත් දන්නවා. එතකොට යා කියනවා ඔබ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් බොහොම පිරිස් සහිතයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් පිරිසේ ආචාර්යවරයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක් ඔබ වහන්සේත් සත්වයා මේ කලුරිය කරලා ඉපදෙන තැන ගැන ඔබ වහන්සේත් කියනවා. ඔබ වහන්සේ ඒ සත්වයා ඉපදෙන තැන විවිධත්වයක් කියලා අන්තිමටම කියනවා. උත්තම පුද්ගලයා කලුරිය කරාට පස්සේ අරගොල්ලෝ කිය උතුම් පුරුෂයා අන්න හවල් තැන උපන්නා කියලා. හැබැයි ඔබ වහන්සේගේ වෙනස මම අහලා තියෙනවා. උතුම් පුද්ගලයා කලුරිය කරාට පස්සේ ඔබ වහන්සේ ගිය තැනක් කියන්නේ අන්න බුද්ධ දේශනාවේ වෙනස. උත්තම පුද්ගලයා යන තැනක් ගැන කියන්නේ නෑ. ඒ වුණාට ඔබ වහන්සේ මෙන්න මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? තණ්හාව සිඳලා දැම්මාට පස්සේ සංයෝජන ඉක්ම ගියාට පස්සේ කියන්නේ සංයෝජන බැමි ටික කඩාගෙන සංයෝජන ටික ඉක්ම ගියාට පස්සේ දුක අවසන් කළා කියලා ඔබ වහන්සේ කියනවා. ඒ වුණාට මට සැකයි. බලන්න යවංකකම. ඔබ වහන්සේ කියන එක ගැන මට සැකයි. වච්චගොත්ත පිරිවැජිය කියනවා. ඔබ වහන්සේ ඔය කියන කතාව ගැන මට විශ්වාස නැහැ කියනවා. ඇයි හැමෝම කියනවා උත්තම පුරුෂයා ඉපදුණු තැන. දැන් ඔබ වහන්සේ කියන උත්තම පුරුෂයා උපතක් කරා ගියේ නැහැ. උතුම් පුරුෂයා කලුරිය කරාට පස්සේ ඔබ වහන්සේ කවදාවත් ගියපු තැනක් කියන්නේ නැහැ. ඒ වුණාට මෙහෙම කියනවා තණ්හාව සිඳලා දැම්මා, සංයෝජන ඉක්ම ගියා, දුක අවසන් කළා කියලා කියනවා. මට සැකයි ওই කතාව. මට ඔබ වහන්සේ කියන එක විශ්වාසයක් නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කළා කිව්වද මේ තමුන්ගේ ආගම ගැන බලා ගන්න මේ අපේ ආගම් ගැන බලන් දෙපා මේ මම කියන එක ගැන සැක කරන්න තමුන් කවුද බෞද්ධයෙක් නම් ඒත් කමන්නේ කියලා අද කියන්නේ නැද්ද කියනවනේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා වච්චගොත්ත සැක කරන්න ඕන තැනකයි සැක කරලා තියෙන්නේ. ඔබ හරි කියනවා. සැක කරන්න ඕන තැනකමයි ඔබ සැක කරලා තියෙන්නේ කියනවා. අවුලක් වගේ පේන තැනකමයි ඔබ අවුලක් වගේ දැකලා තියෙන්නේ කියනවා. ඒ නිසා ඔබ හරි කියනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා වච්චගොත්ත අහගන්න කියනවා. මම උපතක් පනවන්නේ උපාදාන සහිත කෙනාට විතරයි. මම උපත පනවන්නේ උපාදානීය සහිත කෙනාට විතරයි. එහෙමනම් අර ස්කන්ධයන් පිළිබඳ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් අල්ලගත්ත එක තමයි උපාදානේ. එතකොට නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් අල්ලගත්ත කෙනාට උපාදානේ පැනවෙනවද නැද්ද? උපාදානේ පැනවෙනවා. ඒ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන පංචස්කන්ධ ධර්මයේම නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ග්‍රහණය කරගත්තොත් නිත්‍යයි සුඛයි ආත්මයි කියලා යා ඇල්ලුවොත් ඒ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා අල්ලපු තැනක පින්වත්නි නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අල්ලපු තැනක ඒ ඇල්ලීමමයි උපාදානයි. උපාදානයි කියලා වෙන එකක් හොයන්න බෑ. ඒ අල්ලන එකමයි උපාදානයි. එතකොට බුදුරජාණන් වහන්සේ වච්චගොත්තට කියනවා වච්චගොත්ත මම උපතක් පනවන්නේ උපාදාන සහිත කෙනාට විතරයි. උපාදාන රහිත කෙනාට මම
උපතක් පනවන්නේ. එහෙමනම් යම් කෙනෙක් අනිත්‍ය, ඒකයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ සදාතනික යථාර්ථයේ විදිහට ධර්මයේ පිළිගන්නේ. වච්චගොත්ත මේ ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැන් ලෝකයේ කියනකොට මතක තියාගන්න මේ ස්කන්ධ ලෝකයයි මේ කියන්නේ. ලෝකයේ කියනකොට මිනිස්සු මේ ග්‍රහ ලෝක, ග්‍රහ තාරකා නොයෙක් ආකාරයේ දේවල් විදර්ශනා කරන්න ඕන කියලා හිතුවා. නැහැ පින්වත්නි. කොච්චර ලේසිද බලන්න. කොච්චර පහසුද බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගේ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ මේ ලෝකය කියලා කියනකොට නිකන් අපිට රවුන්ඩ් නිකන් ග්‍රහලෝක ඔලුවට එනවා. ඒක නෙමෙයි මේ ස්කන්ධ ලෝකයයි මේ කියන්නේ. යම් වෙලාවක ස්කන්ධ ලෝකය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, විපරිණාම වශයෙන් දැක්කොත් අර ධර්මයේ අර ඉස්සලා කිව්වා වගේ අපිනුතං අනුප්පාදාය උප්පංජති සංයෝජනා බිනිවේස විනිබන්දා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහටම දැක්කොත් සංයෝජනවල වෙලීමක් බැඳීමක් හටගනීද කියලා අහනවා. හටගන්නේ නැහැ කිව්වනේ. අන්න උපාදානිය නැහැ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කරනවා විනා වෙන කවරක්වත් කරන්න නැහැ. ඒකේ තව දුරටත් පැහැදිලි වෙන තැන් තමයි අපි එක එක විදිහට විදර්ශනා කරන්න කියලා තියෙන්නේ. නමුත් මේ ඔය අර 18 ආකාරයකින් එහෙම අපි විදර්ශනා කරන විදිහ මීට කලින් දේශනාවක කිව්වා. නමුත් 18 ආකාරයකින් විදර්ශනා කරන්න කියලා අපි කියන්නේ ඒකෙත් ඒක මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයම තමයි විකාශනය කරලා තියෙන්නේ තව දුරටත්. අනිමිත්ත සමාධිය, ශුන්්‍යත සමාධිය, අප්පනීත සමාධිය කියන්නේත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයම තමයි. ඒ ස්වභාවය මත පිහිටි සමාධි මට්ටමක්මයි. එහෙමනම් මේකේ පදනම අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේක තමයි බුදු කෙනෙක් හොයාගත්ත සදාතනික යථාර්ථය. යම් කෙනෙක් ස්කන්ධ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කොත් වච්චගොත්ත මම එතන උපාදානය කියලා එකක් පනවන්නේ කියනවා. උපාදානය කියන එකක් පනවන්නේ නැත්නම්, ඒ කියන්නේ උපාදාන රහිත නම්, උපාදානීය රහිත වෙච්ච තැනක, උපාදානීය රහිත වෙච්ච තැනක මම එතනට උපතක් පනවන්නේ කියනවා. ගින්නක් වුණත් වච්චගොත්ත පත්තු වෙන්නේ, ගින්නක් වුණත් පත්තු වෙන්නේ උපාදාන සහිතවයි. උපාදාන සහිතවයි. ගින්නක් වුණත් දැල් වෙන්නේත් උපාදානයේ සහිතවයි. ගින්න ඈතින් ඈතට අපි මොකක් හරි කැලෑවක් ඇවිලෙනවා කියලා කන්දක්, ගින්නක් ඈතින් ඈතට යන්නේ, ඈතින් ඈතට පත්තු වෙලා යන්නේ සුළඟේ මෙහෙයවීමෙන් කියනවා. සුළඟේ මෙහෙයවීමෙන් කියනවා. ඒ වච්චගොත්ත හොඳට දැනගන්න කියනවා. එතන උපාදානීය තමයි හුළඟ කියනවා. ගින්න වුණත් ඈතින් ඈතට පත්තු වෙවි යන්නේ සුළඟ උපාදානය කරගෙන කියනවා. වච්චගොත්ත පුද්ගලයාගේ උපාදානය තමයි තණ්හාව කියනවා. දැන් තණ්හා කරන දේනේ උපාදානය කරගන්න. ඒකයි මෙතන තණ්හාව කියන්නේ. හරියට සුළඟ මෙහෙයවීමෙන් ගින්න ඈතින් ඈතට විහිදි යනවා වගේ ඒ ගින්නක් වුණත් දැල් වෙන්නේ උපාදානයේ සහිතව කියන, උපාදාන රහිතව නෙමෙයි කියනවා. ගින්නේ උපාදානයේ තමයි සුළඟ කියනවා. උපාදානයේ සුළඟ කරගෙනයි ගින්න විසිරෙන්නේ. අන්න ඒ වගේ මේ පුද්ගලයාගේ විඥානයේ විසිරෙන්නේ උපාදානය කරගෙන කියන. උපාදානයේ නැති තැනක හරියට ගින්න නිවිලා යනවා වගේ එතනම ඒ පුද්ගලයාගේ නිවීමක් දකින්න පුළුවන් කියනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයක වෙනස එයයි කියනවා. උතුම් පුද්ගලයා කලුරිය කරාට පස්සේ උපතක් කරා යන්නේ නැහැ කියවන්න ඔය අදහසින් කියනවා. තණ්හාවසි මම ඒකයි දේශනාවිදි කියන්නේ කියනවා. තණ්හාව ඔය කුතුහලසාලා සූත්‍රයේ තියෙන තණ්හාව සිඳ දැම්මා, සංයෝජනයන් ඉක්ම ගියා. ඔන්න ඔය වාක්‍ය තුන කියනවා. කෙනෙක් පිරිනිවන් පෑවහම තණ්හාව සිඳ දැම්මා, සංයෝජන ඉක්ම ගියා, දුක අවසන් කළා කියලා කියන්නේ ඔන්න ඔය අදහසින් කියනවා. එතකොට එයා සාදුකාර දීලා පිළි අරගෙන තියෙනවා ඒක. එතකොට පින්වත්නි මෙන්න මේ කාරණේ හොඳට අපි තේරුම් ගන්න ඕන දෙයක්. මේ ස්කන්ධයන්ගේ යථාර්ථය දැනගත්ත තැනක තමයි සත්ව පුද්ගල සංඥාව බිඳිලා කැඩිලා විනාශ වෙලා ඒ ශ්‍රාවකයාගේ ජීවිතයේ අවබෝධයේ පැත්තටම නැවිලා නිවන පැත්ත
ඇත්තටම බර වෙලා විමුක්තිය පැත්තටම බර වෙච්ච හිතක් සහිතව අවබෝධය කරා යන ශ්‍රාවක භාවයක් ගොඩනැගෙන්නේ. ඒ ගොඩනැගීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස උපකාර වේවා කියලා